අද මම පැහැදිලි කරන්නේ මොලේ එළියට එන ආකාරය. මොලේ කොහොමද එළියට ආවේ? අපේ මූලාරම්භය අපේ පැවැත්ම කොහොමද? මොලේ ක්‍රියාකාරීත්වය, මොලේ ව්‍යාප්තිය කොයි ආකාරයකටද සිද්ධ වෙන්නේ කියලා. ඒ වගේම දුක කියන කාරණය කොහොමද, ඒක සත්‍යතාවය කොහොමද? ඇත්තටම මේ දුක කොහොමද සකස් වෙන්නේ කියන එක පිළිබඳවත් අපිට ඇහෙන් දකින්න පුළුවන් විදිහට දුක තුලට අරගෙන ගිහිල්ලා ඒ සියල්ලක්ම Tamanට පෙන්눔 කරනවා. දුකේ ඇවිදලා බලන්න පුළුවන්. දුක දැන් සාමාන්‍ය දුක තේරුම් ගත යුතු දෙයක්. නමුත් මම විග්‍රහ කරනවා ඇවිදලා ගිහින් දුක අතින් ස්පර්ශ කරලා දුක දැනගන්න දැක ගන්න පුළුවන් ආකාරයේ විස්තරයක් තමයි සිද්ධ කරන්නේ. ඉතින් ආරම්භය හදවත. මූල ආරම්භය පළවෙනි කාරණේ තමයි හදවත. ඉස්සරලාම මේ සෑම අරමුණක්ම එන්නේ හදවතට. හදවතට තමයි ඒ අරමුණ ඇවිල්ලා තමන්ට ප්‍රවේශ වෙන්නේ. ඉතින් මම විග්‍රහ කරා එතන ඉඳන් ඊට පස්සේ කය පුරාම සිතක් යනවා. ඊට පස්සේ ඒ ඇස කන නාසය දිව ශරීරයට ගිහිල්ලා ඒ අරමුණු ගන්නවා, ග්‍රහණය කරගෙන හදවතට එනවා. ඊට පස්සේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පහළ වෙනවා. ඊට පස්සේ හදවතින් ඒ රූපය මේ මොලෙන් ඒ රූපය ග්‍රහණය කරගන්නවා, තැම්පත් කරගන්නවා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ තැම්පත් කරගෙන තියෙන තැන තමයි මොලේ කියලා කියන්නේ. ඒවා අරමුණට මැරෙන්න නොදී පහළුණු ගමම්ම ඒක මොලේ අල්ලගෙන මොලේ තැම්පත් කරගන්න. ඊට පස්සේ මොලේ තියෙන අරමුණු දිහා තමයි හදවත බලන්නේ. මානසිකාර කරනවා කියන්නේ ඒකයි. ඒ විදිහේ ක්‍රියාකාරීත්වයක් මම කලින් විස්තරාත්මකව පැහැදිලි කරා. ඉතින් මේ ක්‍රියාකාරීත්වය තව ගොඩාක් ව්‍යාප්ත වුණා. මේ මූලාරම්භයක් මම මේ පැහැදිලි කරේ. ඉතින් වර්තමාන වෙනකොට ගොඩක් මේ ක්‍රියාකාරීත්වය වර්ධනය වෙලා තියෙනවා, බලවත් වෙලා තියෙනවා. ඇතුලේ තියෙන ක්‍රියාකාරීත්වය එළියට ඇවිල්ලා තියෙනවා. එළියට ඇවිල්ලා දැන් ගම පුරා, රට පුරා, ලෝකෙ පුරාම මේ සක්වල පුරාම ඒ මොලේ ක්‍රියාකාරීත්වය පැතිරිලා තියෙනවා. ඉතින් මේ හදවතේ මොලේ මුල් අවධිය ගත්තාම ඒවා හදවතට මොලයට සීමා වෙලයි තිබුණේ. ඒක අපේම උත්පත්තිය ගැන හිතුවා මුලින්ම හදවත තමයි බලවත් වෙන ක්‍රියාත්මක වෙන්නේ. අරමුණු එන්නේ හදවතට මුලින්ම ඉපදුණු ගමම්ම. ඊට පස්සේ ඇස කන නාසය දිව ශරීරය මේවා එන්න බලවත් වෙලා ඒවා දැනෙන්න පටන් ගන්නවා හදවතට. හදවතින් මුලින්ම කරන්නේ කය පුරාම අර හඳුනා ගැනීමේ බලයක් යවනවා. අවකාශයේම තමයි අවකාශයේ තීරුම් ගැනීමේ බලයන් මුළු කය පුරාම යවනවා. එහෙම යවලා ඊට පස්සේ ඇස ටික ටික දැනෙන්න ගන්නවා, කන දැනෙන්න ගන්නවා, නාසය දිව ශරීරය දැනෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඇසෙන් රූප ග්‍රහණය කර ගන්නවා. ඒක හදවතට අරගෙන ඇවිල්ලා හදවතින් ඒක සම්පූර්ණ කර ගන්නවා. ඊට ශබ්ද ගන්ධ රස ස්පර්ශත් එහෙමයි මුලින්ම. ඊට පස්සේ ටික ටික ඒවා තැම්පත් වෙන්න පටන් ගන්නවා. ඒකයි පුංචි කාලේ උඩුබැලිය අතට අපි බලාගෙන ඉන්නවා. ඒ බලාගෙන ඉඳීම තුළින් ඒ රූපයන් ග්‍රහණය කරගෙන ඒ මොලේ තැම්පත් කර ගැනීම තමයි සිද්ධ වෙන්නේ. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඒවා මොලේ තැම්පත් වෙනවා ඒ යුගයේදී, මුල් යුගයේ. ඊට පස්සේ අපි මොනින් පෙරලෙනවා.
ඒ පෙරලෙන්නේ අර දකින්න රූපය මොලේ තැම්පත් වෙලා ශබ්දයන් තැම්පත් වෙලා ඒ මත තමයි මේ පෙරලෙන්නේ. ඒ ශක්තිය අරගෙන එයා ඒ ශක්තිය අරගෙන මොලේ වර්ධනය වෙනවා කියන්නේ ඒකයි. මොලේ වර්ධනය වීමත් එක්ක තමයි මේ පෙරලීම සිද්ධ වෙන්නේ. ඒ පෙරලෙන්න මොලේ ශක්තිමත් වෙන්නේ දකින අරමුණු වලින්. මොලේ ශක්තිමත් වෙන්නේ මතක ශක්තියත් එක්කනේ. මතක ශක්තියන අරමුණු තියෙන්න එපයි. මොලේ වර්ධනය වෙන්නේ මතකයෙන්. මතකයේ වර්ධනය වෙන්නේ අරමුණු වලින්. ඒ කියන්නේ රූප වලින්, ශබ්ද වලින්, ගන්ධ වලින්, රස ස්පර්ශ වලින් මේ වගේන් තමයි මොලේ වර්ධනය වෙන්නේ. මතකයේ වර්ධනය වෙන්නේ. එතකොට එයාගේ වර්ධනය වුණු මොලයෙන් තමයි පෙරලෙන්නේ. ඒ කියන්නේ අර රූප, ශබ්ද, ගන්ධ, රස ස්පර්ශ මත තමයි මෙයා පෙරලෙන්නේ. එහෙම පෙරලෙනවා. ඊට පස්සේ එයා ඒ දකින්න රූපය තුල තමයි හිට ගන්න උත්සාහ කරන්නේ. අර දකින්න රූපයේ තුල ශබ්දයේ තුල ගන්ධ රස ස්පර්ශ තුල ඒ තුල තමයි එයා හිට ගන්න උත්සාහ කරනවා. ඒ තුල තමයි ඊට පස්සේ යට හිට ගන්න පුළුවන් වෙන්නේ. මොකද මොලයෙන් තමයි මේ ඔක්කොම සමබර කරන්නේ. මොලයෙන් අරමුණ ගන්නවා අරමුණු අරගෙන තැම්පත් කරලා ඒක බලවත් කරලා සකස් කරලා එයාට දෙනවා ඒ තුල හිට ගන්න. ඇත්තටම මුලින්ම පුජ්‍යලයා හිටගන්නේ මොලේ තුල. මොලේ තියෙන අරමුණු තුල, මතකයේ තුල. මතක ශක්තිය තුල තමයි මෙයා හිටගන්නේ. අතපය ශක්තිමත් වුණත් මොලේ ඒ විදිහට අරමුණු වලින් වර්ධනය වෙලා නැත්නම් එයාට ගමන් කරන්න හරියටම පුළුවන් කමක් නැහැ. ඒ ශක්තිය බලය එන්නේ නැහැ. ඉතින් ඒ හරියටම ක්‍රියා කරන්න ක්‍රියාවක් කරන්න ක්‍රියාශක්තිය එන්නේ මොලයෙන්, මොලේ තියෙන අරමුණු වලින් අරමුණු එකතු වෙලා තියෙන මතක ශක්තියෙන්. තමයි එයාට ඒ හරියටම වැඩ කටයුතු කරන්න ශක්තිය බලය එන්නේ ලබා දෙන්නේ. ඉතින් මීට යටින්ම තියෙන කාරණේ තමයි දැන් හදවත මූලිකයි. මොකද ඒ හදවත තමයි මේවා යොමු කරවන්නේ. මොලේ තියෙන ශක්තිය මොලේටම බෑ යවන්න. ඒ තැන් වලට යවන්න බෑ. ඒ හදවතින් ඒ ශක්තිය ගන්නවා. ශක්තිය බලය හදවතට අරගෙන හදවතින් තමයි විහිදුවන්නේ. ඉතින් එයාට ඒ විදිහට පොළොව නිර්මාණය කරලා දෙනවා. පොළොව එයා හඳුනා ගන්නවා. පොළොව මොලේට දෙනවා. ඊට පස්සේ තමයි අපි කියන්නේ ඒ ඇවිදීම සඳහා මොලයෙන් සංඥාවන් දෙනවයි කියනවා. මොලේ වැඩ කරේ නැත්නම් මොලේ සමහරට අක්‍රිය වුණොත් අතපය වළංගු නැති වෙනවා, පණ නැති වෙනවා, කයේ සමහර පැති පණ නැති වෙනවා. ඉතින් ඒ විදිහට ඒවා ක්‍රියා කරන්න කය හදන්නේ මොලේ තියෙන දත්ත. ඉතින් ඒ විදිහට ඒ මොලේට තමයි අපි දෙන්නේ භාෂාව දෙන්නේ මොලේට. ඊට පස්සේ භාෂාවෙන් ඊට පස්සේ යාට වැඩ කටයුතු කරන්න හැකියාවක් ලැබෙනවා. භාෂාව එයාගේ ජීවිතයට එකතු වෙනවා. එයාට gedara කියන්නේ මොකද්ද කියලා ඒ අරමුණු එකතු කරලා මොලේ තුල gedara නිර්මාණය කරනවා. gedara නිර්මාණය කරනවා මේක gedara තමන්ගේ gedara මේ අම්මා මේ තාත්තා ඒ විදිහට එයා තුල ඒ නිවස නිර්මාණය කරනවා. නිර්මාණය කළාට පස්සේ එයාට ඒ ගේ තුල හිටගෙන කටයුතු කරන්න පුළුවන්. ඊට පස්සේ තව යාට ගම හඳුන්වලා දෙනවා. ගම යා හඳුනා ගන්න. ගම නැමැති අරමුණ එනවා. ගෙවල් එකතු වෙලා මිනිස්සු ඒ අරමුණ එකතු කරගෙන එයා ඊට පස්සේ ගම නිර්මාණය කරගන්නවා. ඊට පස්සේ ගම් එකතු කරගෙන පළාත් එකතු කරන රටක් කියන දේ යා නිර්මාණය. ඊට පස්සේ එයා රට තුල ජීවත් වෙනවා. ඉතින් ඒ විදිහට එයා මොලය ආධාර කරගෙන ඒ ශක්තියෙන් එයා ඊට පස්සේ ඔන්න ගෙදරට එනවා, ගමට එනවා, රටට එනවා, ඔන්න එළියට එනවා. මුලින්ම හදවතේ හිටියේ, හදවතේ ඉඳගෙන තමයි එයා
අර ඉන්ද්‍රයන් පහ දෙස බලාගෙන හිටියේ. ඊට පස්සේ එතන ඉඳන් ඊට පස්සේ මොලේ බලවත් වුණා. මොලේ අරමුණු එකතු වුණා. ඊට පස්සේ හදවතට ඇවිල්ලා හදවතෙන් මොලේ දිහා බලාගෙන හිටියා. ඊට පස්සේ මොලයට ගිහිල්ලා මොලේ තියෙන අරමුණු වල මෙයා පදිංචි වෙනවා. මේ මමත්වයේ ගොඩ නැගෙන හැටි. මොලේට ගියාම එයාට ශක්තිය බලය වැඩි. මොලේ වර්ධනය වෙනකොට මොලේ අල්ල ගන්නකොට මොලේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ගොඩක් තියෙනවා. අතීත රූප, අතීත ශබ්ද, අතීත ගන්ධ, අතීත රස මේවා ගොඩක් තියෙනවා. ඒ නිසා එතන ලෝකයක් නිර්මාණය වෙනවා. නමුත් හදවතේම ලෝකයක් නෑ. හදවතේ තියෙන අවකාශයක්. අවකාශ ලෝකයක් තමයි තියෙන්නේ. එතන අතීත ලෝකයක් නෑ. හදවතට අතීත ලෝකයක් නෑ. නමුත් මොලේට තියෙනවා අතීත ලෝකය. චලනය කියන දෙය මොලේ තියෙන දෙයක්. මොලෙන් චලනය දැක ගන්න පුළුවන්. මොකද ඒ අරමුණු එකතු කරගෙන තමයි මේ ගමන් කිරීම, චලනය, දිවීම, පැනීම, පීනීම මේ හැම දෙයක්ම මොලෙන් කරන දෙයක්. මොලේ තමයි නිර්මාණය කරන්නේ. හදවතට ගියාම ලෝකෙම නිශ්චලයි. ලෝකේ නැවතිලා තියෙන්නේ. හුලං හමන්නේ නැහැ, ඉර පායන්නේ නැහැ. කෙනෙක් ගමන් කරන්නේ නැහැ. නැවතිලා තියෙන්නේ. හැමදේම නැවතිලා තියෙන්නේ. ලෝකෙම නැවතිලා තියෙන්නේ. හදවතින් නවත්තන්න පුළුවන්. නමුත් මොලෙන් නවත්තන්න බෑ. මොලේ ගමන් කරනවා. මොලේ ගමන් කරනවා. ඒ ක්‍රියාකාරීත්වය අපිට තේරුම් ගන්න පුළුවන්. දැන් ගහක් සෙලවෙනවා නම් ඒක රූප කිහිපයක අවස්ථා කිහිපයක එකතුවක්. අවස්ථා කිහිපයක එකතුවක් තමයි අපි දැන් ෆෑන් එකක් වේගයෙන් කැරගෙනවා. ඇත්තට මෙතන තට්ටු 3යි තියෙන්නේ. ඒනට අපිට තැටියක් විදිහට තමයි පේන්නේ. තැටියක් පේනවා. තැටියක් කැරකෙනවා පේනවා. ඒනට තට්ටු 3ක් තියෙන්නේ. අපිට අර චලනය ඒ රූපය මොකද කරන්නේ? ඔක්කොම එකට එකතු කර ගන්නවා. වටේට කැරකෙන අවස්ථාවන් එකතු කරගත්තාම ඒක තැටියක් විදිහට පේනවා. චලනයක් විදිහට. ඇත්තටම අපිට එක රූපයක් බලලා අතීත රූපය දකින්න පුළුවන් කමක් නැහැ. ඒක නැති වෙලා ඉවරයි. ඒ වුණාට මොලේ තැම්පත් වෙලා තියෙන අතීත රූපය. ඒතර මොලෙන් තමයි මේ බලන්නේ. මොලෙන් බලනකොට තමයි අපිට මේ කැරකීමක් කියලා දෙයක් දැක බලා ගන්න පුළුවන් වෙන්නේ. නැත්නම් අපි ඇහි ක්‍රියාකාරීත්වය බැලුවාම අපිට පෙනීම කියන දේ එක රූපයයි දකින්න පුළුවන්. ඒක අවස්ථාවක එක රූපයයි දකින්න පුළුවන්. නමුත් මොලේට පුළුවන්. මොලේ ඒ රූප ඔක්කොම එකතු කරගෙන තිබෙන නිසා ඒ රූප ඔක්කොම එකතු කරගෙන තමයි මේ චලනය කියන දේ අපි බලන්නේ. දැන් අපි අතක් වමේ ඉඳන් දකුණට අත කරකවනවා. වමේ ඉඳන් දකුණට අත කරකවලා බලන්න. ඒක අපිට චලනයක් හැටියට පේනවා. ඇහැට පේන විදිහට පේනවා චලනයක් විදිහට. ඒ වුණාට වම් පැත්තේ තිබෙන අත මැදට එනකොට අර මුල අත නැහැ. දැන් මැද තියෙන්නේ. දැන් ඒ විදිහට ටික ටික පහු කරගෙන යනකොට ඒ අත නවතින්නේ නතර වෙලා පවතින්නේ නැහැ. ඒ තැනට එකපත් වෙනවා. අවසානයේදී වමේ තිබුණු අත දකුණට ගියා. දකුණේ අත තියෙනවා. එච්චරයි. නමුත් වමේ ඉඳන් අතක් එහෙම ගමන් කරනවා ඇහෙන් දකින්න බෑ. මොකද ඒ අතීතයක් ඇහැට පේන්නේ නැති නිසා. අතීතයක් නොපවතින නිසා. මොලේ තියෙනවා. මොලේ උන වම් පැත්තේ අත තිබුණා. ඊට පස්සේ ටිකක් ඉස්සරහට ගියාත මැදට ආවාත මැදෙන් ආය දකුණු පැත්තට යන අත ඔන්න දකුණු පැත්තේ තියෙන අත. ඒක මොලේ ඔක්කොම තැම්පත් වෙලා තියෙනවා. මොලේ බලන්නේ මුලින් ඉඳන් අගට තමයි බලන්නේ. මුල අතේ ඉඳන් වම් පැත්තේ තිබුණු අතේ ඉඳන් දිගටම බලාගෙන එතන නැවතිලා මුල නැවතිලා මොලේ කියන්නේ මුලක්නේ මුල. ඒ නිතරම අරමුණේ මුල තමයි ඉන්නේ.
මුල ඉඳන් තමයි බලන්නේ. ඔන්න වම් පැත්තේ තිබුණු අතේ ඉඳන් දකුණු පැත්තේ අත දිහා බැලුවාම එයාට පේනවා අත් ගොඩාක් මේ චලනය වෙනවා. ඒ ඔක්කොම අත් පේන්න පටන් ගන්නවා. මුලේ ඉඳන් අග දිහා බැලුවාම අත් ගොඩාක් පේනවා. චලනයක් පේනවා. ඒ මොලේ දත්ත ගබඩා වෙලා තියෙන නිසා තමයි අපිට ඒ විදිහේ චලනයක් පේන්නේ. දැන් බලන්න මුහුද දිහා බැලුවාම අපිට නිල් පාට පේනවා. නිල් පාට පේනවා. ඇත්තටම අපි එතෙන්ට ගිහිල්ලා බැලුවාම එහෙම නිල් පාටක් පේන්නේ නැහැ. මහ වැව් තියෙනවා තිසා වැව, පරාක්‍රම සමුද්‍රය. ඒ වැව් වල අපි ඉවුරින් නම් බැලුවාම නිල් පාටට වතුර පේනවා. අපි ඔරුවකින් හරි බෝට්ටුවකින් හරි එතෙන්ට ගිහිල්ලා බැලුවාම පාටක් නැහැ, අවර්ණයි. එතකොට ඇත්තටම අපි ඉවුරේ ඉන්නකොට එතෙන්ට පාටක් එනවද? ළඟට යනකොට පාට නැති වෙනවද? නැහැ. මොලේ බලන්නේ මුලේ ඉඳන් අගට බලන්න. ඉවුරේ ඉඳන් ඉවුරු කොනේ ඉඳන් සම්පූර්ණ එහත් කෙළවරට යනකම් ඔක්කොම එකතු කරගෙන බලන්න. එතකොට තමයි අර තද පාටක් හැටියට පේන්නේ. ඒක අර මිරිඟුවක් පේනවා වගේ. ඇත්තට මේ පාටට පෙනෙන පාටට කවදාවත් යන්න බෑ. මොකද එහෙම දෙයක් නැති නිසා. නමුත් මොලෙන් කරන්නේ අපි මුලින් ඉඳන් බලාගෙන යන්නේ, මුලින් ඉඳන් තමයි බලන්නේ. අර Taman තුල ඉඳන් අර අවකාශයක් ගමන් කරනවා කියලා මම කලින් පැහැදිලි කරා. ඉතින් මේ මුලින් ඉඳන් බලාගෙන ඒ දර්ශනය යනකොට මොලෙන් කරන්නේ ඔක්කොම දකින්න දකින්න දේ එකතු කරනවා. ලා වර්ණ, අවර්ණ, ලා වර්ණ, තද වර්ණ ඔක්කොම එකට එකතු කරාම ඔන්න තද වර්ණේ පහළ වෙනවා. අපිට ඒක තවත් පැහැදිලි කරන්න පුළුවන්. අපි ඉටිපුවරු, ඉටිකොළ, අවර්ණ ඉටිකොළ තියෙන්නේ. අපි ඉස්සර පොත් වලට කවර දාන්නේ. ඉතින් මේ ඉටිකොළ අපි පූර්ව හදනවා. අඩි 3යි 3 ප්‍රමාණයේ පූර්ව 100ක් හදනවා. 100ක තනි එක කෙලින් තියෙනවා. එක කෙලින් තියලා පළවෙනි එකේ ඉඳන් 100 වෙනි එක දිහා ඇතුලෙන් බැලුවාම අපිට ඇත්තටම පේන්නේ නැහැ. 5ක් 6ක් විතර එහාට යනකොට ඒක අඳුරක් හැටියට, තද වර්ණයක් හැටියට තමයි ඒක පේන්නේ. ඉතින් මේ මොලෙන් කරන්නේ මොකද? පළවෙනි එක අතහැරලා ඊළඟ එක දකින්නවා නෙමෙයි. ඒ අර ඔක්කොම එකට එකතු කරනවා. එකට එකතු කරාගෙන බලනකොට ඒක තද දෙයක් හැටියට පේනවා. මේ හැම ලෝකේ තියෙන හැම දෙයක් මෙහෙමයි. ඉතින් මොලෙන් තමයි ඒක දකින්න දේ එකතු කරන්නේ. එකතු කරලා තැම්පත් කරගන්න. ඒ නිසා තමයි අපිට මේ වගේ දේවල් ගමන් කරන දේවල්, උලන් හමනවා, ඒ විදිහේ දේවල් හැම දෙයක්ම පියාසර කරනවා. පෙනෙන්නේ මොලෙන් අරමුණු එකතු කරගන්න නිසා. එතන මොලේ මුල නතර වෙලා තමයි අපි බලන්නේ. මේ බලනවා, අහනවා කියන එක මුලින් ඉඳන්ම සිද්ධ කරන දෙයක්. එකතු කරගෙන කරන දෙයක්. මොලෙන් කරන දෙයක්. පෙනෙනවා, ඇහෙනවා කියන එක ඇසේ ඉදිරිපිට සිද්ධ වෙන දෙයක්. පෙනෙනවා කියන එකට වඩා බලනවා කියන එක බලවත්. එතකොට ඇහෙනවා කියන එකට වඩා අහනවා කියන එක බලවත්. අහනවා කියන්නේ කෙනෙක් කරනවා කියන එකයි. කෙනෙක්. ඉතින් මේ කෙනාව කොහොමද නිර්මාණය වෙන්නේ? අරමුණු එකතු කිරීම තුළින් තමයි මේ කෙනාව නිර්මාණය වෙන්නේ. අතීත කාලය එකතු වෙන්න කාලය බලවත් වෙනකොට තමයි කෙනෙක් නිර්මාණය වෙන්නේ. ඒ ඔක්කොම මගේ කියලා අල්ලාගෙන. අතීතයේ මගේ කියලා අල්ලාගෙන රැස් කරගත්ත නිසා ඒකට සංස්කාර කියනවා. මේ අතීතයේ අපි රූප අල්ලගෙන තැම්පත් කරගත්ත පුරුද්ද තියෙනවා. ඒකට තමයි තණ්හාව කියන්නේ. ඒක තමයි මගේ කියන දෙයත්. එහෙම අරමුණු වලට අපි යන්න නොදී අල්ලගෙන නතර කරගෙන සිටිය නිසා, රැස් කරගෙන සිටිය නිසා, රැස් කිරීමේ තණ්හාවේ, රැස් කිරීමේ බලයෙන් තමයි මොලේ නිර්මාණය වෙන්නේ. අතීත කර්ම ශක්තියක් එතන තියෙන්නේ. ඉතින් ඇස සම්බන්ධ, කන සම්බන්ධ කර්ම ශක්තිය මොලේ නිර්මාණය වෙනවා. බුදුරජාණන් වහන්සේ දෙකම එකතු කරලා තමයි ඇස කියලා දේශනා කළේ. චක්කුම් භික්කවේ පුරාණ කම්මං කියලා.
ඉතින් මෙතන අරමුණු සියල්ලක්ම එකතු වෙනවා. එතන මමත්වයක් ගොඩනගෙනවා. ඒ අරමුණු රැස් කරන්න අරමුණු ගොඩාක් තියෙනකොට, රූප ගොඩාක් තියෙනකොට, ශබ්ද ගොඩාක් තියෙනකොට ඒ ඔක්කොම එකතු වෙලා තමයි මේ මමත්වයේ කියන දෙය නිර්මාණය වෙන්නේ. යමක් Tamanට තියෙනවා නම් මම කියන හැඟීම එනවා. මම කියන හැඟීම එනවා. සාමාන්‍ය දුප්පත් පුජ්‍යලියෙකුට මමත්වයේ අඩුයි. ඊට වඩා ටිකක් පොහසත් වෙනකොට ව්‍යාපාර කටයුතු වෙනසලක් දෙකක් තියෙනකොට එයා ටිකක් බලවත් වෙන මමත්වයේ මම කියන එක එයාට දැනෙනවා. මම මෙහෙම ඉන්නවනේ, මම මෙහෙම කෙනෙක්. ඊට වඩා තව ඒ ප්‍රදේශයේ ව්‍යාපාර තියෙනවා නම්, ඊට වඩා තව පළාත්වල ව්‍යාපාර තියෙනවා, රටවල් වල ව්‍යාපාර තියෙනවා නම්, ඒ වගේම පිරිස් ප්‍රමාණය තමයි පිරිස් බලය තියෙනවා නම්, පළාත් මට්ටමින් ඒ වගේම රටේ පිරිස් බලය තියෙනවා නම්, ඒ විදිහට අරමුණු එකතු වෙන මමත්වයේ බලවත් වෙනවා. මමත්වයේ ගොඩනැගෙන්නේ එතන මොලේ ඒ මමත්වයේ කියන මමත්ව බලය ගොඩනැගෙනවා. ඒ බලයෙන් තමයි මම කියන බලයෙන් තමයි අරමුණු ඒක රාශි වෙන්නේ. මම කියන්නේ අතීත බලයක්. අතීතේ එකතු කරන බලයක්. අතීතයෙන් එන බලයක්. අතීත කර්ම ශක්තියෙන් ලැබුණු විපාක බලයක්. ඒක ප්‍රබල විදිහට මොළය තුල තැම්පත් වෙලා තියෙනවා. එතන අරමුණු එහෙම ග්‍රහණය කරගන්නවා. එහෙම ඉන්න කෙනා ඊට පස්සේ අරමුණු ගොඩාක් තියෙනවා. එයාට ගම රට හොඳට හුරු පුරුදුයි. ගම හොඳට පුරුදු වෙනවා. රට හොඳට පුරුදු වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මොලේ ඉන්න කෙනා එළියට එනවා. එළියට ඇවිල්ලා එයා ගමේ පළාතේ ඔන්න සැරිසරන්න පටන් ගන්නවා. ගමන් කරනවා, හඳුනා ගන්නවා. එහෙම ඉන්නකොට ඊට පස්සේ එයාට තණ්හාවක් ඇති වෙනවා. මේ සියල්ලක්ම තමන්ගේ කියන මගේ කියන තණ්හාව ඇති වෙනවා. මගේ කියන හැඟීමේ දකින්න රූප සියල්ලක්ම තමන්ගේ, ශබ්ද සියල්ලක්ම තමන්ගේ. එහෙම තණ්හාවක් ඇති වෙනවා. මොකද ඒව තමන්ගේ මොලේ තියෙන හින්දා. මුලින්ම අයිතිකාරයෝ නෑ. තමන් දකින රූපේට අයිතිකාරම තමන්ගේ මොලේ රූපනේ දකින්නේ. තමන්ගේ මොලේ දකින රූපේට කවුරුත් අයිතිකාරණ එක තමන්ගේ දෙයක්. මේ මුල් අවදිය තණ්හා මේ දුක හටගන්න මේ මුල්ම අවස්ථාව තමයි විග්‍රහ කරන්නේ. අවසානයේ තමයි තමන්ට මේ මොකද්ද කිව්වේ කියලා තේරෙන්නේ. තවම මේක තේරුම් ගන්න අමාරුයි. අවසානයේ දක්වාම අහලා කෙලවරේ ඉඳන් ආපස්සට මුලට දකිනකොට තමයි මේ අර්ථය කුමක්ද කියලා වැටහෙන්නේ. තාම මග යන නිසා අවබෝධ කරන සම බොහෝ විට අපහසු වේ. ඉතින් මේ මම කියන කෙනා ඇතුලේ ඉන්නවා. එතන තියෙන හැබැයි නිහඬයි මේ මමත්වය. එයා නිහඬයි. එයා මුලින්ම බාහිර ඇහෙන් එළියට ඇවිල්ලා නැහැ. ඇහෙන් මොලේ තැම්පත් වෙන අරමුණු අල්ලගෙන තමයි මුලින්ම මමත්වයේ ගොඩනැගෙන්නේ. එයා එළියට තාම ගමඩ රටට ඇවිල්ලා නැහැ. රූප ඇතුළට ගන්නවා විතරයි. ශබ්දය ඇතුළට ගන්නවා විතරයි. ඒ තුල පවතිනවා විතරයි. ඉතින් ඒක විපාකයක්. ඒ කියන්නේ ඒක හරියට මේ මමත්වයේ ආවරණය වුණු සීමා වුණු හුදකලා වුණු මමත්වයක්. එහෙම මම කියලා කෙනෙක් ඇතුලේ ගොඩ නැගෙනවා. එහෙම ඉන්න කෙනා ඊට පස්සේ අර පුරුදු වුණාට පස්සේ හොඳට පුරුදු වුණාට පස්සේ එයා ඇස ගාවට එනවා, කන ගාවට එනවා. මොලේ ඉන්න කේ මමත්වයේ ඇස ගාවට, කන ගා, නාසය, දිව, ශරීරය ගාවට ඇවිල්ලා ඊට පස්සේ එතනින් බිමට බහිනවා. එතනින් එයා ගෙට ගොඩ වෙනවා. ඊට පස්සේ එයා ගමට යනවා. එයා ඊට පස්සේ රටට යනවා. ඒ විදිහට තමයි පුජ්‍යලයාගේ සංවර්ධනයත් සිද්ධ වෙන්නේ. දර්ශනයත් ඒ විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. මොලයත් ඒ වගේ. මොලේ තියෙන ඒ බලය ඇසට ඇවිල්ලා කනට, නාසයට, දිවට, ශරීරේ, මනසට ඇවිල්ලා ඊට පස්සේ ඒ බලය එළියට එනවා. දැන් මුලින්ම අරමුණ ඇසට ආව අරමුණ තමයි මොලේ අල්ලගත්තේ. මොලේ තුල ඉඳගෙනම එයා ඇහැට ආවේ නෑ.
ඒ අරමුණ මොළයටම ග්‍රහණය කරගන්න පුළුවන් මොළයේ තුල ඉඳගෙන. පස්සේ ඔක්කොම අරමුණ එකතු කරගෙන ශක්තිමත් වුණාට පස්සේ මමත්වයේ බලවත් වුණාට පස්සේ එයා ඇහැ ආක්‍රමණය කරනවා. ඇහැ අල්ල ගන්නවා. ඇහැ තුලට එන්න පුළුවන්, කන තුලට එන්න පුළුවන්. එතෙන්ට ඇවිල්ලා අර අහන්න බලන්න පුළුවන් මට්ටමට එයා වර්ධනය වෙනවා. මොලේ ඉන්නකොට ඒවා ඇහෙනවා විතරයි. ඇහෙනවා නැත්නම් පෙනෙනවා, ඒවා දැනෙනවා, එහෙම විතරයි. විශේෂ එක දෙයක් කියලා දෙයක් නැහැ. සමූහයක් වශයෙන් පේනවා. සමූහයක් වශයෙන් ඇහෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? එයාට කනට එන්න පුළුවන්. ඒ කියන්නේ ඇහුම් කන් දෙන්න පුළුවන්, අහන්න පුළුවන්. කොහොමද අහන්නේ? එයාට භාෂාව උගන්වනවා. මේ එන හඬ කොටස් කරනවා. මේ එකම හඬක් තියෙන්නේ. ඒ හඬ මොකද කරන්නේ? එයා මොලෙන් එයා කොටස් කරන්න පටන් ගන්නවා. අම්මා, තාත්තා කියලා. දැන් හඬක් එනවා, අම්මා කියන හඬ එනවා. ඒ එනකොට එයා ගාවට ඉස්සරලාම ඉන්නේ අයන්න එනවා, අල්ම යන්න එනවා, මා යන්න එනවා. එතකොට අයන්න ඇවිල්ලා හල් මයන්න එයා ගාවට එනකොට අර අයන්න නැති වෙලා ඉවරයි. ඒක ඇහෙන්නේ නැහැ. හල් මයන්න අහලා මා යන්න අහන්න යනකොට හල් මයන්න නැති වෙනවා. මැද අකුර නැති වෙනවා. ඒ හඬ නැහැ. ඒක නිහඬ වෙනවා. අවසාන තියෙන්නේ මා යන්නක් විතරයි. එතකොට ඇත්තට මෙයාට අහන්න පුළුවන් එක අකුරයි. එක අකුරයි අහන්න පුළුවන්. ඒ වුණාට අකුරු තුනක් අහන්න. ඇහෙන්නේ එක අකුරයි. Tamanට ඇහෙන්නේ එක අකුරයි. ඒ වුණාට අහන්නේ අකුරු තුනයි. එයා මොකද අර මොලේ තැම්පත් වුණු ඒ අකුරු ඒ හඬ එයා එකතු කරනවා. අයන්නේ ඉඳගෙන තමයි යහන්නේ. අයන්නේ ඉඳන් එයා අකුරු තුනම අහනවා. අග ඉඳන් මුලට අහනවා. කනට ඇවිල්ලා දැන් මොලේ ඉන්න කෙනා මොලේ ඉඳන් අගට තමයි අහන්නේ. මුලේ ඉඳන් අගට තමයි බලන්නේ. හැබැයි කනට ආව කෙනා අග ඉඳන් මුලට බලනවා. ඒ කියන්නේ තමන් ගාව තියෙන්නේ මා යන්න නම් කෙලින්ම එයාට පුළුවන් අර මුල් අකුරු තුනත් එකතු කරගෙන අම්මා කියන හඬ අහන්න පුළුවන්. ඒකයි යා කනට එනවා කියලා කියන්නේ. ඇහුම් කන් දෙන්න අහන්න බලන්න ඇහැට කනට එනවා. ඉතින් ඇහැට කනට ඉන්න දෙයක්, පෙනෙන දෙයක්, ඇහෙන දෙයක් අහන්න බලන්න පුළුවන්. ඊට පස්සේ ඇත්තටම එතනදී තව කාරණයක් තේරුම් ගන්න පුළුවන් ලෝකේ නිහඬයි කියලා. ලෝකේ ඇත්තටම හඬක් නැහැ, නිහඬයි. අපි තුල තමයි හඬ නිර්මාණය වෙන්නේ. අපේ මොළයේ හඬ නිර්මාණය කරනවා. හදවතට ගත්තාම හදවතේ ඉන්න කෙනාට නිහඬයි. හඬ අවකාශයක් විතරයි තියෙන්නේ. හදවතේ ඉන්න පුළුවන් බුදු කෙනෙකුට සරක්තා ඥානෙ තමයි හදවතට එන්නේ. ඉතින් හදවතේම නතර වෙලා ඉන්න පුළුවන් මොළයට රැවටෙන්නේ නැතුව, ඇහැට කන රැවටෙන්නේ නැතුව, ධර්මතාවය තුල, සත්‍යතාවය තුල, විශ්වයේ තුල නතර වෙලා ඉන්න පුළුවන් බුදු කෙනෙකුට සරක්තා ඥානෙ දිනු කරගත්ත කෙනෙකුට අනිත් කෙනාට එතනදී ඉන්න බෑ, නතර වෙන්න බෑ. එයාලා අනිවාර්යෙන් මොළයට ගිහිල්ලා ඇහැට කනට ගිහිල්ලා එළියට එනවා. ඉතින් ඇහැ කනගාවට ආව කෙනාට මේ හඬ අහන්න පුළුවන්. එයා භාෂාව ඉගෙනගෙන භාෂාව සම්පූර්ණ වුණාට පස්සේ මොලේ ඉන්නෙත් නෑ යා. භාෂාව දැන් භාෂාව තමන්ගේ කරගන්නවා. එයා ඒ භාෂාවත් තදින් අල්ලගෙන එයා එනවා තමන්ගේ කියන කනගාවට. කනට අරක් ගන්නවා. කන මම කියලා හිතනවා. තමන්ගේ දෙයක් මගේ කියලා හිතනවා. ඒ මමයි කියලා හිතනවා. හඬ අහන්න පුළුවන් නිසා. එතකොට මේ මමත්වයේ ව්‍යාප්ත වෙන විදිහ මුල ඉඳන් අගට මමත්වය මේ ප්‍රසාරණය කරනවා, දිගහරිනවා, විවරණය කරනවා මමත්වයේ මුල ඉඳන් අග දක්වා. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනනේ ඇස මම නොවේයි, මගේ නොවේයි, මගේ ආත්මය නොවේයි, ඇස
තමන්ගේ දෙයක් නෙමෙයි ඒක අතහරින්න. කන මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කන අතහරින්න. ඇයි මේ කන මම නෙවෙයි කියලා කියන්නේ? ඒක අතහරින්න කියලා කියන්නේ ඇයි? ඒක අල්ලගෙන ඉන්න කෙනෙකුට. අල්ලගෙන ඉන්න නිසා අතේ දෙයක් තියෙන කෙනෙකුට තමයි ඕක අයින් කරන්න කියලා කියන්න පුළුවන්. අතේ දෙයක් නැත්නම් ඕක විසි කරන්න කියලා කියන්න බෑනේ අපිට. ඉතින් බුදුහාමුදුරුවෝ කියනවා කන විසි කරන්න, ඇස විසි කරන්න. ඇයි ඒක අල්ලගෙන ඉන්න නිසා. ඒක තමන්ගේ කරගෙන ඉන්න නිසා. ඉතින් ඒක නිකම්ම නෙමෙයි අනුපිළිවෙලෙන් ආව දෙයක්. මේ මමත්වයේ පුරාණය. මේක කෙනෙකුට අල්ලගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඊටාම ගැඹුරුයි. මොකද අපිට මේක අපේ මනසින්ම තේරුම් ගන්න අමාරුයි. ඒක අනන්ත කාලයක් පුරුදු කරන්න ඕන. තමන් විසින්ම තේරුම් ගන්නවා නම් දැන් ගමන් මාර්ගයේ ඔස්සේ ගිහිල්ලා තමන්ට ඒක තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේ ඇසේ ඇහැට කනට මමත්වයේ එන එක අපට තේරුම් ගන්න මොකද ඒවා විපාක කාල. එන්නේ විපාක හැටියට එන්නේ. ඒ විපාකය අපි විසින් වර්තමානයේ හදන දෙයක් නෙමෙයි අතීත කර්ම ශක්තියෙන් හැදෙන දෙයක්. අතීත කර්ම ශක්තියෙන් තමයි මොලේට මමත්වයේ එන්නේ, මොලෙන් ඇහැට එන්නේ, කනට එන්නේ අතීත කර්ම ශක්තියෙන්. අතීත ආසාව තමයි වට හේතු වෙන්නේ. නිකම්ම નિરાයාසයෙන්ම එතෙන් ඒ මමත්වයේ එතන ගොඩ නැගෙනවා අපට අල්ල ගන්න බෑ. ඉතින් ඔන්න භාෂාව අරගෙන එයා කනට යනවා, කනට ගිහිල්ලා අහනවා. අම්මා තාත්තා මේවා සමූහ වශයෙන් හඬ අහනවා එයා. එයාට අහන්න පුළුවන්. ඊතර නතර වෙන්නෙත් නෑ. ඊට පස්සේ එයා බිමට බහිනවා. ඇහෙන් බිමට බහිනවා, කනෙන් බිමට බහිනවා, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් බිමට බහිනවා. බිමට බහින්නේ කොහොමද? බිමට එන්නේ පුජ්‍යලේක් හැටියට. අහන්න බලන්න නෙමෙයි එයා ඉන්නේ ජීවත් වෙන්න. එයා ඉන්නේ ජීවත් වෙන්න. මොලේට ආව අරමුණ දැනගන්න. ඒ වගේම කනට ආව හඬ අහන්න. ඇසෙන් රූප බලන්න ඇසට ආව. ඊට පස්සේ දැන් පොළොවට බහිනවා ජීවත් වෙන්න. පුජ්‍යලේක් හැටියට ජීවත් වීම සඳහා ඔන්න පොළොවට බහිනවා. එතකොට තමයි ඇවිදින්න පටන් ගන්න. ඉතින් එහෙම පොළොවට බැස්ස කෙනාට එකපාරම පෙනෙන මානෙම මගේ කරගන්නවා. ඒ සම්පූර්ණ පෙනීමම මගේ. තමන්ට පලාතක් පේනවා නම් ඒ පලාතම මගේ කියන හැඟීම තමයි ඉස්සරලාම එන්නේ. හඬක් ඇහෙනවා නම් ඇහෙන මානෙ සම්පූර්ණයෙන්ම හැම දෙයක්ම තමන්ගේ මගේ. ගඳ සුවඳ ඒවා ඔක්කොම තමන්ගේ. රස තමන්ගේ, ස්පර්ශ තමන්ගේ, හැම ස්පර්ශයක්ම තමන්ගේ කියන හැඟීම තමයි යාට දැනෙන්නේ. එයා ඒ තුල ජීවත් වෙනවා. ඉතින් එහෙම මගේ කියන දැල මුළු ලෝකේ පුරාම, විශ්වයේ පුරාම එළනවා. ඉතින් මේ පෙනෙන ඇහෙන මානෙට තමයි යට එලන්න පුළුවන්. අහසේ තරු දක්වාම මගේ කියන දේ තමයි ව්‍යාප්ත වෙන්නේ. ඊට පස්සේ එහෙම අල්ලගෙන ඉන්නකොට ලෝකයෙන් ඔන්න අයිතිකාරයෝ එනවා. ඔන්න ඉඩ කඩම් වලට අයිතිකාරයෝ ඉන්නවා, ගෙවල් දොරවල් වලට අයිතිකාරයෝ ඉන්නවා, මිනිසුන්ට අයිතිකාරයෝ ඉන්නවා, ධන දාන්නට අයිතිකාරයෝ ඉන්නවා. මොකද වෙන්නේ ඊට පස්සේ අතහරින්න වෙනවා. මගේ කියලා තමයි අල්ලගෙන ඉන්නේ. තමන්ගේ දෙය, තමන්ගේ ලෝකය, තමන්ගේ රූප ලෝකය, තමන්ගේ ශබ්ද ලෝකය, ගන්ධ ලෝකය, රස ලෝකය, ස්පර්ශ ලෝකය තමන්ගේ කියලා අල්ලගත්ත තමන්ගේ කියලා තමයි ඔක්කොම දැනගන්නේ තමන්ගේ නිසායි. අනුන්ගේ නම් දැනගන්න බෑ. ලෝකේ අනුන්ගේ නම් අනුන්ගේ ලෝකයක් තමන්ට දැනගන්න පුළුවන් කමක් නැහැ. තමන්ගේ ලෝකේ තමයි තමන්ට දැනගන්න පුළුවන්. තමන් ඔය දකින්නේ තමන්ගේ කියන ලෝකය මගේ කියන හැඟීම තමයි පෙන්눔 කරවන්නේ. ඇහැට තමයි පෙනෙන්නේ. ඒනට ඔය බලන්නේ ජීවත් වෙන්න බලන්නේ තමන්ගේ කියන ලෝකය. තමන්ගේ කියන මගේ කියන දෙයින් තමයි ඒ පෙනීම ඇති කරවන්නේ. එතකොට මගේ කියන දෙය ඒකත් ඇහැක්. මගේ ඇහැ කියන්නේ ඒකයි.
ඇහැ මගේ නෙමෙයි කියලා කියනවා. මගේ කියන දෙයත් ඇහැක්. මගේ කියන දෙයට රූප පේන්න පටන් ගන්නවා. රූප පේන්න පටන් ගන්නවා මගේ 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 කියලා වඩන්න ඒ රූපේ පේන්න පටන් ගන්නවා. එතකොට ඒ විදිහට හඬ ලෝකයක් ඒ විදිහට මගේ කියලා දැඩිව කන මගේ කියලා හිතනකොට ඒ මගේ කියන අල්ලා ගැනීමට අර ඔක්කොම හඬ පේන්න පටන් ගන්නවා. ඒක මගේ කියන දෙයින් තමයි රූප ඊට පස්සේ ආ බලන්නේ, රූප අහන්නේ, මේ ශබ්ද අහන්නේ මගේ කියන දේ. මගේ කියන බලයෙන්, මගේ කියන ඇහෙන්. එකත් ඇහැ. මගේ කියන එක ඇහැක්, මගේ කියන එක කනක්. එහෙම තමයි ජීවත් වෙන කෙනා රූප ශබ්ද අහන්න බලන්න පෙළඹෙන්නේ. පටන් ගන්න එහෙමයි. එතකොට එහෙම අහනකොට බලනකොට අන්න අයිතිකාරෝ එනවා. අයිතිකාරෝ එනවා ඒව අත්පත් කරගෙන ඊට පස්සේ යට තේරෙනවා මේවා ඔක්කොම අතහරින්න වෙනවා. අයිතිකාරයෝ ගොඩයි. මගේ නෙමෙයි මේක මගේ නෙමෙයි කියලා අතහරින්න වෙනවා. හිත හදා ගන්න වෙනවා. අන්න දුක කියන දේ හට ගන්න. දුක පටන් ගන්න එතනින්. මූලයේ තමයි තණ්හාව. ඔක්කොම මගේ කියලා අල්ලගෙන පෙනෙන මානෙ ඇහෙන මානෙ ඔක්කොම මගේ කියලා අල්ල ගන්නවා. ඊට පස්සේ තමයි Tamanට දැනෙන අයිතිකාරයෝ ඉන්නවයි කියලා. ඊට පස්සේ කරන්නේ ඒ ඔක්කොම අතහරිනවා. මේක තමයි ක්‍රියාකාරීත්වය. මොලේ ක්‍රියාකාරීත්වය. අතහරින්න පටන් ගන්නවා. අතහරින්න දුකයි. අතහැරීම කියන දේ අල්ලාගෙන අතහැරීම. අල්ලගෙන ඉන්නවා මේ සත්‍යතාවය තමන් ඇත්තටම මේක තමන්ගේ කියලා පෙනීම ඇත්තටම තමන්ගේනේ. ඒක තමන්ගේ කියලා අල්ලගෙන ඉන්නවා. අල්ලගෙන ඉන්න ගමන් අයිතිකාරයෝ නිසා එයාට හිත හදා ගන්න වෙනවා. ඒක තමයි දුක කියලා දැනෙන්නේ. රූප සම්බන්ධ රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා ඒවයින් දුක හට ගන්නවා. ඒ දුක හට ගැනීම සිද්ධ වෙන්නේ මෙන්න මේ පියවරවල් වලට අනුව. ඊට පස්සේ යා ජීවත් වෙන්නේ විශාල දුකක හිර වෙලා ඉන්නේ. මිනිසු තාප්ප ගහලා වැටවල් ගහලා ඔක්කොම Tamanට අයිති ලෝකය එයාලා ඔක්කොම බෙදාගෙන වෙන් කරගෙන ඒ තමන්ගේ සතුට තමයි තමන්ගේ සැපේ තමන් බලාපොරොත්තු වෙන සැපේ තමයි අනිත් අය අත්පත් කරගෙන තිබෙන්නේ. මොනතරම් දුකක් තියෙද? මහ පොළොව වගේ දුකක් තමන්ට තියෙනවා. පුංචි බින් කඩකට තමන් සීමා වෙලා, පුංචි තාප්පයකට බිත්ති හතරකට තමන් සීමා වෙලා. ඒකයි මානසික පීඩනය කියලා කියන්නේ. මානසික නිදහස ලැබෙන්නේ මේ සියල්ල අයිතිකාරයෝ නැති වෙන්න ඕන. අයිතිකාරයෝ නැතිව නිදහසේ Tamanට මේ සුළඟ වගේ ආලෝකයේ වගේ එළිය වගේ නැත්තම් මේ පෙන රූපේ විදිහට මේ ඇහෙන ශබ්දයේ විදිහට Tamanට ජීවත් වෙන්න පුළුවන් නම් අන්න Taman පූර්ණ නිදහස ලැබෙනවා. මේ පෙනීමනේ මම වෙන්නේ. එතකොට ඒ Tamanගේ ආත්මය පෙනෙන මානෙටම පැතිරෙනවා. දැන් ශරීරයේ මෙතන තිබුණාට ශරීරයේ මම හැටියටත් හිතනවා. නමුත් මේ මානසික මමත්වයේ කියන දෙය අර පෙනීම බවට පත් වෙන ඇසීම කන මම හැටියට තිබුණා. ඊට පස්සේ බිමට බැස්සහම පෙනීම මම කියලා පරිවර්තනය වෙනවා. පෙනීම මම වෙනවා. ඇහෙන දෙය මම වෙනවා. ඒතර ඇහෙන දෙය ඇහෙන මානෙටම ඒ ප්‍රදේශයෙන් පැතිරිලා නැතින ඒක මම වෙනවා. ඇහැක් ඇරියාම අනන්තය දක්වා පේනවා. ඒ පෙනෙන අනන්තයම මම වෙනවා. ඒ තමයි මම. එතකොට ඒ මම කියන දෙය ඒ ලෝකය මොකද කෑලි වලට කඩලා අයිති කරගෙන එහෙනම් මමත්වයේ ආක්‍රමණය කරලා මම කියන දේ ඇතුළට වෙනත් අයිතිකාරයෝ ඇවිල්ලා Taman තන ඉඩකඩ නැති කරලා අන්න Taman තුල දුක හට ගන්නවා. Tamanගේ ඇතුළට දුක එන්නේ එහෙමයි. ඒ නිසා බුදුහාමුදුරුගේ රූපය මම නෙවෙයි.
බුදුහාඳුරෝ රූපය මම නොවේ කියලා මෙනෙහි කරන්න කියලා දේශනා. ශබ්දය මම නොවේ, ගන්ධය මම නොවේ. ඇයි? ඒක මම වෙනවා. ඔන්න ගමන් මාර්ගයක් පැහැදිලි කරා. ඉතින් මේ දේශනා මීට වඩා විග්‍රහ කරන්න අමාරුම ඊළඟ පිළිවෙල විග්‍රහ කරන්න. මේ අනුපිළිවෙල මෙනෙහි කරන්න, නැවත නැවත මෙනෙහි කරන්න මහා ආත්ම ශක්තියක්, නිදහසක්, විමුක්තියකට Tamanටපත් වෙන්න පුළුවන්. තව ඉදිරියට ඔක්කොම විවරණය කරලා දෙනවා, ඉස්මතු කරලා දෙනවා.